අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද අප්‍රේල් මාසයේ 20 වෙනිදා බදාදා අදත් අපි සූදානම් වන්නේ උදැසනම ජාතික පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා විමසා බලන්න. දැන් මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක එක පැත්තකින් භාණ්ඩ මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් තමයි මේ ජීවන වියදමට මේක තදින්ම බලපාන නිසා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක පහුගිය දවස්වල තිබුණු යම් ආකාර උද්ඝෝෂණ ටිකක් වැඩි වෙලා ඊයේ වෙන විට නගර රැසකින් ටිකක් උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වුණා. මේ නගර ගත්තාම දැන් දකුණු පළාතේ නගර බොහොමයක් ඒ වගේම මහනුවර කෑගල්ල රඹුක්කන මේ ආදී ප්‍රදේශ රැසකින්ම ඊයේ ටිකක් උණුසුම්කාරී විරෝධතා වාර්තා වුණා. මේ අතර බොහෝ දිනෙකගේ අවධානය ඊයේ හවස වෙනකොට යොමු වුණේ රඹුක්කන දෙසට. රඹුක්කන ඊයේ අලුයම ඉඳන්ම මේ උණුසුම්කාරී තත්ත්වයේ විටින් විට පැන නැගුණා. නමුත් ඊයේ හවස වෙනකොට ඇති වුණු අවාසනාවන්ත සිදුවීමත් එක්ක රඹුක්කන ගැන අද වෙනකොට ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවා. ඒ තමයි මේ ගැටුම් අතරතුර වෙඩි පහරකින් පුද්ගලයෙක් මේ යාමත් එක්ක. මේ සිදුවීම් පිළිබඳ තමයි අද වැඩි ඉඩකඩක් ජාතික පුවත්පත්වල මුල් පිටුවලට හිමි වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද ලංකාදීපයේ මේ රඹුක්කන සිදුවීම වාර්තා කරන විදිය. රඹුක්කන ජීවිතයක් බිලිගනී කියලා තමයි ශීර්ෂ පාඨයේ විදිහට වාර්තා කරන්නේ. 28කට තුවාල ASP ඇතුළු පොලිසියේ 14ක් ඒ අතර. පිරිස විසුරුවන්න පොලිසියෙන් වෙඩි කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරලා තියෙනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ ඡායාරූපත් එක්ක. ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟයට විරෝධයේ පා රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර වලින් ආයෙකු මිය ගොස් ඇති අතර තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. එහා සම්බන්ධයෙන් සවිස්තරාත්මකව ගත්තොත් විරෝධතාවයේ නිරතව සිටි 28 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 14 දෙනෙකුද මෙලෙස තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරලා තියෙනවා. මේ විරෝධතාකරුවන් ඊයේ අලුයම සිට සවස් වනතුරුම විරෝධතාවයේ නිරත වූ අතර එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය පසුරුවේ කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කතා කරද්දී ඔවුන් බස් රථ යොදා මාර්ගත් රේල් පීරි හරස් කර දුම්රිය මාර්ගයත් අවහිර කරමින් විරෝධතාවයෙන් ඉතුරු අතර නගරයේ මාර්ග රැසක් ටයර් දල්වා තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වූ අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී දුම්රිය ගමන් වාර 8ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධයෙන් කතා කරද්දී රඹුක්කනට ඊයේ පොලිස් ඇඳිරි නීතියත් පනවලා තියෙනවා. රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ සඳහා පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දිනතුරු පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා සඳහන් කරලා තියෙනවා. අපි බලමු එහා සම්බන්ධයෙන් අනෙක් පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා. අරුණ පුවත්පතට ගියොත් තෙල් මිලෙන් රටම ඇවිලේ රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට රඹුක්කන පොලිස් ඇඳිරි නීතිය 4කට බරපතලයි 19කට තුවාල පොලිසිය 11 දෙනෙකුත් රෝහලේ. මියගිය චමින්ද ලක්ෂාන්ගේ ඡායාරූපයක් එක්කයි අද තොරතුරු වාර්තා කරන්නේ. ඇමරිකාව සිද්ධිය හෙලා දැකලා තියෙනවා කියලත් මේ තොරතුරේ වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ රඹුක්කන සිදුවීම හා සම්බන්ධයෙන් රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් අයෙකු මරුට කියලා තමයි මේ තොරතුර අද වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා ඊළඟට මව්බිම් පුවත්පත වාර්තා කරන තොරතුරට මේ හා සම්බන්ධව රඹුක්කන විරෝධයේ පාලනයෙන් ගිලිහෙයි මුළු ප්‍රදේශයේම පොලිස් ඇඳිරි නීතිය අපිට ගල් වලින් ගැහුවා තත්ත්වය පාලනය කරන්න වෙඩි තිබ්බා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා තියෙනවා. පොලිස් වෙඩි පහරින් මයික් මරුට මියගේ චමින්ද ලක්ෂාන්ගේ ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. පොලිසිය 10ක් ගම්මු 14ක් මේ වෙනකොට රෝහල් ගත කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අපිට ගල් වලින් ගැහුවා තත්ත්වය පාලනය කරන්න වෙඩි තිබ්බා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වලා තියෙනවා. මේ අතරපාරේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දක්වලා තියෙනවා. දෙපැත්තෙම ප්‍රචණ්ඩත්වයේ හෙලා දකින්නවා කියලා එක ප්‍රකාශයක් තියෙනවා. අපි බලමු කවුරුන්ද මේ පිළිබඳව සඳහන් කරන්න කියලා. මේ තත්ත්වයේ පිළිබඳව විශේෂයෙන්ම මේහා සම්බන්ධ තත්ත්වයේ පිළිබඳ ස්වාධීන විශේෂයෙන්ම රඹුක්කන ප්‍රදේශයේ වාර්තා වූ බිහිසුණු ප්‍රවෘත්තිය පිළිබඳ තමන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන් ප්‍රකාශ කරලා තියෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අය සඳහන් කළේ විරෝධතාකරුවන්ට මෙන්ම පොලිසියට දෙරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයේ හෙලා දකින බවයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවද
ඇය සඳහන් කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බවත් සාමකාමී විරෝධතාවල නිරත වීම සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවත් ඇයගේ නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා. විශේෂ කාරණයක් තියෙනවා ඒ තමයි දෙපැත්තෙම ප්‍රචණ්ඩත්වය. පොලිසියට ගහනවා නම් පොලිසිය ගහනවා නම් කොමුණත් මේ දෙපැත්තෙම තත්ත්වය හෙලා දකිනවා කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ඒ අතරවාරයේදී සඳහන් කරලා තියෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු වෙන්න ඕන කියලා තමයි නීතිඥ සංගමේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා දිවයිනට. දිවයින මේ හා සම්බන්ධව තොරතුරු මොනවද වාර්තා කරලා තියෙන්නේ? රඹුක්කන තවත් රතුපස්සලක් කරයි නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට පොලිසිය ඇඳිරි නීතිය පොලිසිය වෙලි තබයි 29කට තුවාලයි පොලිසිය 15ක් ඒ අතර ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ මරණ 1යි. රටම නවතී බස් ගමන යන හිටි දුම්රිය ගමන්ට බාධා කඩසාප්පුත් වසයි කියලා මේ හා සම්බන්ධ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී පැවති උද්ඝෝෂණය විසිරුවා හැරීමට පොලිසිය ඊයේ සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත මේ හා සම්බන්ධයෙන් තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා ඊළඟට අද පුවත්පතට. අද පුවත්පත මේ හා සම්බන්ධව තොරතුරු මෙන්න මේ විදිහට වාර්තා කරනවා. තෙල් මිලෙන් රටම ගිනිගනී රට පුරා ප්‍රදේශ රැසක තෙල් මිල වැඩිවීමට එරෙහි විරෝධතා තිබ්බලු. රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් නායකු මරුට වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාර වලින් 26කට තුවාල. පොලිසියේ 10ක් ඒ අතර විවිධ ගණන් තමයි පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්නේ. ඡායාරූපත් එක්ක අද පුවත්පත මේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ මේ මුඩුසුම්කාරී තත්ත්වය පිළිබඳව අද පුවත්පතේ විදිහට ඡායාරූප එක්ක වාර්තා කරද්දී අපි යනවා රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය හා සම්බන්ධ තොරතුරක්. රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවලා තියෙනවා. රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා තියෙනවා. පොලිස් මූලස්ථානයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුලදී සියලු දෙනා නිවෙස් වලට වී සිටිය යුතු බවත් ඇඳිරි නීතිය කඩකිරීම මහජන සාමයේ කඩකිරීමක්සේ සලකා කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා. එමෙන්ම රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ හරහා ගමන් කිරීමට පැමිණෙන ජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා කියලා තමයි අද ඒ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි රඹුක්කන සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට සූදානම් වෙනවා. අපි සම්බන්ධ කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේ වෙලාවේ නිහාල් තල්දුව මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් අසංක. ඊයේ රඹුක්කන සිදුවීම පිළිබඳව අපි කැමැති ඔබතුමාගෙන් කරුණු පැහැදිලි කරන්න පොලිසිය පැත්තෙන් මොන වගේ සිදුවීමක්ද වුණේ කියන කාරණේ පිළිබඳව. ඇත්තටම අසංක පෙරදින රාත්‍රී 12 මාට විතර 12 මාර එක වගේ ආසන්න වෙලාවක යම්කිසි විරෝධතාකරුවන් පිරිසක් මේ රඹුක්කන නගරයේ තියෙන මේ දුම්රිය හරස් මාර්ගය හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කරලා තිබුණා. නමුත් මෙම විරෝධතාවය මේ පිරිසට ඉවත් වෙන්න කියන ඉල්ලීම පොලිසිය එම අවස්ථාවේ සිටම කිව්වා මාර්ගය අවහිර කරන්න එපා ඉවත් වෙන්න කියන ඉල්ලීම. නමුත් උදෑසන වෙනතුරුත් ඔවුන් දුම්රිය ගමන් කරමිට නොහැකි විදිහට දුම්රිය මාර්ගයත් බාධා කරමින් ඒට හානි කරමින් දුම්රිය මාර්ගය හරහත් ඒ වගේම ප්‍රධාන මාර්ගය හරහත් හරස් කරමින් මේ අය විරෝධතාවය දැක්වුවා. දවල් වෙනකොට ඔවුන් ඉල්ලා සිටියා මේ ඉන්ධන ලබා දෙන්න කියන කාරණේ. නමුත් පොලිසියත් මැදිහත් වෙලා ඒ සඳහා කටයුතු කරා. දවල් වෙනකොට මෙම ඉන්ධන රැගත් බවුසර් කීපයක් මෙම ඉන්ධන පිරවුම්හලට ආවයි ආසන්නයේ තියෙන. නමුත් මේ ඉන්ධන පිරවුම්හලට පැමිණි බවුසරය ඉන්ධන පිරවුම්හලට යන්න දුන්නේ නැතුව දුම්රිය මාර්ගය හරස් වන ආකාරයෙන් නවත්තලා ඔවුන් නැවත මේ විරෝධතාවය නොකඩවා සිදු කරා. මොකද ඔවුන් ඉල්ලා හිටියා පෙර දින තිබිච්ච මිල ගණන් වලටම ඉන්ධන ලබා දෙන්න කියන කාරණේ. නමුත් පොලිස් නිලධාරීන් වශයෙන් අපිට කරන හැටි කාරණයක්. ඒ නිසා උන්ට පැහැදිලි කරා විටින් විට පැහැදිලි කරා. පැහැදිලි කිරීම වලින් නමුත් මේ විරෝධතාකරුවන් මේ සම්බන්ධයෙන් සෑහීමකටපත් උන්නේ නැහැ. නමුත් කලින් දින රාත්‍රී 12 මාර සිට ඊයේ දින හවස 5 විතර වෙනතුරු පොලිසිය මෙම විරෝධතාකරුවන්ට සාමකාමීව විසිර යන්න කියන ඉල්ලීම නිරන්තරයෙන් සිදු කරා. නමුත් ඔවුන් ඒ වන විට ඒ සම්බන්ධ අහුම්කම් දීමක් කරේ නැහැ. ඔවුන් එන්න ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න ගත්තා. ඔවුන් එම දුම්රිය හරස් මාර්ගයේ තිබිච්ච ගල් වලින් පොලිස් නිලධාරීන්ට පහර දෙන්න ගත්තා. ඒ වගේම දුම්රියක් නතර කරලා තිබුණා ඒ ආසන්නයේ. එම දුම්රියට හානි කරන්න ඔවුන් සූදානම් වුණා මේ ස්ථානයට ගොස් ඊළඟට
ඉන්ධන හලට ගිනි තැබීමට ඔවුන් කටයුතු කරන්න සූදානම් වුණා. ඒ වගේම මේ ඉන්ධන බවුසරයට ඉන්ධන පෙරව බවුසරයට මේ අවස්ථාවේ එතන ඉන්ධන ලීටර් 3000ක් විතර 33000ක් විතර ආසන්න ප්‍රමාණයක් ඉන්ධන බවුසරය තුළ තිබුණා. ඒට ගිනි තැබීමට ඔවුන් උත්සාහ කළ එකට ගිනි තැබුවා. පොලිස් ධර්මයේ දෙතල එක නිව්වා. ඊළඟට ත්‍රිවිල් රථයකට ගිනි තැබ්බා. පාර්ගේ ටයර් පුච්චමින් කටයුතු කරා. විශාල වශයෙන් මේ දුම්රිය මාර්ගයේ තිබුණු නිසා උන්ට ගල් සපයා ගැනීමේ හොයා ගැනීමේ පහසුව තිබෙන නිසා විශාල වශයෙන් ගල් ප්‍රහාර එල්ල වුණා. පොලිස් නිලධාරීන් උත්සාහ කරා නිරන්තරයෙන් ඔවුන් සමග සාකච්ඡා කළා මේක නවත්තන්න කියන ඉල්ලීම කරන්න. නමුත් උන් කිසිසේත්ම ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ගිනි තැබුවා නම් මේ බවුසරයට මෙච්චර ඉන්ධන ප්‍රමාණයක් අපි තාම අපහසුයෙන් මේ ඉන්ධන සපයාගන්නේ විශාල මේ විදේශ විනිමය නොමැති වෙලාවක ඒ අපහසුතාවය ලබා ගන්න ඉන්ධන ඒ විතරක් නෙවෙයි එතන සිදුවෙන පුළුවන් විනාශය මේ ගිනි තැබීම හරහා මේ තත්ත්වය පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම මහජනතාවගේ ජීවිතවලට හානි වෙන්න පුළුවන්. පාසල් යන දුවදරුවන්ට යන විදිහක් නැහැ. දෙමව්පිය එක පැත්තක, දරුවන් එක පැත්තක, මාර්ගයේ ගමන් කරන වාහන වලට යන විදිහක් නැහැ. රෝගීන් ප්‍රවාහනය කරන්න විදිහක් නැහැ. මේ සියල්ල අපේ පොලිසිය විදිහට අපි ජන ජීවිතය සාමකාමීව පවත්වාගෙන යන්න පියවර ගැනීමට අපි බැඳිලා ඉන්නවා. ඒ අවස්ථාවේ උන්ට අපි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා උන්ට විසිරවා යන්න කටයුතු කරන්න හැදුවා මේ ගිනි තබන අවස්ථාවේ. නමුත් ඔවුන් එයින් පාලනය වුණෙත් නැහැ. අපි ඊළඟට බැටන් ප්‍රහාරයකින් අපි ඔවුන් විසිරයාවීමට උත්සාහ කරා. එයින් පාලනය කරගන්න බැරි අවස්ථාවේදී අවසාන වශයෙන් මේ ගිනි තැබීම් තත්ත්වය පාලනය කර ගැනීමට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කරා. මේ වෙඩි තැබීමේදී එක් පුද්ගලයෙක් මේ වන විට මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් කිව දෙනෙකු තුවාල ලබා මේ වෙන විට කෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 20කට තුවාල වෙලා තිබෙනවා. මේ 14 දෙනෙක් දැනට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ වන විට මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සාමකාමී පවතන විශේෂයෙන් පොලිසිය, පොලිස් විශේෂකාර බලකා සහ යුද හමුදාව ආරක්ෂාව තර කරලා තියෙනවා ප්‍රදේශයේ. ඒ වගේම ඇඳිරි නීතිය මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙනවා. මේ වගේ අපි ඉල්ලා සිටිනවා මහජනතාවගෙන් මේ ඉන්ධන ප්‍රවාහනය කරන මේ බවුස රථවලට මේ වගේ හානි කරන්න එපා. ඔය ඉන්ධන බෙදා හැරීම සඳහා අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන් මේ විරෝධතා දක්වන පුද්ගලයන් අපි ඉල්ලා සිටිනවා සාමකාමීව හැසිරෙන්න. මොකද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුවහොත් පොලිස් නිලධාරීන් වශයෙන් අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. මොකද ඒට හේතුව එසේ නොකර හැරීම පොලිස් නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් එසේ වුවොත් මොකද දේපළවලට රාජ්‍ය දේපළවලට ජීවිතවලට හානි කරන අවස්ථාවක් පොලිසියට බලා සිටින්න නොහැකි. එසේ බලා සිටලා යම් කිසි ආකාරයක සිදුවීමක් සිදු වුණොත් පොලිස් නිලධාරීන්ට චෝදනාවක් කියලා. ඒ නිසා පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා මහජනතාවගෙන් ඉල්ලා තියෙන සාමකාමීව කටයුතු කරන්න කියන කාරණේ විශේෂයෙන්ම. හොඳයි බොහොම ස්තුතියි. අපි සම්බන්ධ කරගත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. ඔබතුමන්ට බොහොම ස්තුතියි. මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ගෙනීම වෙනුවෙන් අපි රඹුකන සිදුවීම සම්බන්ධයෙන් තමයි කතා කරමින් හිටියේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් සඳහන් කළේ විරෝධතා පැවැත්වීම මේ භාණ්ඩ මිල ඉහළ යාම මේ කාරණා පිළිබඳව කතා කරද්දී ජනතාවගේ ආවේගය එක පැත්තකින් සාධාරණයි. නමුත් මේ දේපළ වලට හානි කිරීම විශේෂයෙන්ම මේ ඉන්ධන හිග වෙලාවක අපි ඉන්ධන පෝලිං වල ඉන්න වෙලාවක ඉන්ධන ගෙනියන ලොරි රථවලට පහර දීම සාධාරණද? මේවට ගිනි තියන්න හදන එක සාධාරණද? මේ පීඩනයත් එක්ක මේ වගේ දේවල් කිරීම තුළින් මේ අර්බුදය තව තවත් උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා පිළිබඳව අපි සියලු දෙනාම නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද විදේශ විනිමය නැහැ කියන කාරණේ අපි දන්නවා. ඉන්ධන ගෙන්නන්නේ අමාරුවෙන් කියන කාරණේ දන්නවා. ඉතින් මේ කාරණාත් එක්ක මේ හා සම්බන්ධයෙන් දේපළ විනාශ කරද්දී ඉන්ධන හල් වලට ගිනි තියද්දී මේ කාරණා පිළිබඳව ටිකක් අපි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් බවට පත් වෙලා තියෙනවා. කොමුණත් මේ මෙවැනි කනගාටුදායක සිදුවීම් ජීවිත හිමිවීම පිළිගෙන කාරණේ පිළිබඳව කතා කරද්දී මේවා බොහොම කනගාටුදායක සිදුවීම්. මේ සිදුවීම් නැවත සිදුවීම වළක්වාලීමට දෙපාර්ශවයම සියලු දෙනාම තමන්ගේ දායකත්වය දක්වන්න ඕනේ, හිතට ගන්න ඕනේ කියන කාරණේ තමයි ජාතික මාධ්‍ය ආයතනයක් විදිහට අපි විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්නේ. මේවා එක පැත්තකින් රටට හොඳ දේවල් නෙවෙයි මේවා. ඒ වගේම තමයි මේ ජීවිත හානි සිදුවීම මේවත් එක පැත්තකින් හොඳ දේවල් නෙමෙයි. මේ කාරණා පිළිබඳව කනගාටුවෙන් තමයි උදෑසනුණත් කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම මේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් ගැටුම්කාරී තත්ත්වයන්ට නොයා මේ දේවල් විසඳා ගන්න උනන්දු වෙන්න ඕන. එක පැත්තකින් පාලනාධිකාරිය, අනිත් පැත්තෙන් ජනතාව. මේ සියලු දෙනාටම මේ අවස්ථාවේ විශේෂ වගකීමක් තියෙනවා රටපත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක. අපි ඒ ගැනයි මතක් කරන්නේ. ඊළඟට අපි යනවා තවත් තොරතුරු කිහිපයකට මේ තෙල් මිල වැඩිවීමත් එක්ක ඇති වෙලා තියෙන කාරණා පිළිබඳව. විශේෂයෙන්ම ඉන්ධන මිල වැඩිවීම ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 84කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මිල රුපියල් 338ක් බවට පත් වෙලා තියෙනවා. අද පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ ඔක්ටේන් 95 දැන් නව මිල
රුපියල් 373යි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහළ ගිහිල්ලා නව මිල 289යි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ ගිහිල්ලා නව මිල රුපියල් 329ක්. ඒ විදිහට බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක. අවම බස් ගාස්තුව රුපියල් 7කින් රුපියල් 20ක් පැවති අවම ගාස්තුව රුපියල් 27කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතෙන් පටන් ගාස්තුව 135කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. බත් හා කොත්තු මිල බත් පැකට්ටුවක හා කොත්තුවක මිල 120කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. තිරිඟු පිටි මිල තිරිඟු පිටි කිලෝක මිල රුපියල් 40කින් පාන් හා කෙටි ආහාර මිල පාන් ගෙඩියක මිල රුපියල් 130කින් ඒ වගේම කෙටි ආහාර මිල 110කින් ඉහළ ගිහිල්ලා තියෙනවලු. එළවලු සහ සහල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සහල් කිලෝක මිල රුපියල් 2කින් එළවලු හා පළතුරු මිල 110කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ත්‍රිරෝද රත ගාස්තුව ත්‍රිරෝද හිමියන්ගේ අභිමතයේ පරිදි මේ වෙනකොට සිදු වෙනවා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක අභිමතයේ පරිදි සිදුවීම තමයි භයානකම තත්ත්වය. ඊළඟට අපි යනවා ඊළඟ කාරණා කිහිපයකට තවත් තොරතුරු කිහිපයකට විශේෂයෙන්ම දිවයින පුවත්පත වාර්තා කරන තොරතුරකට බස් ගාස්තුව 135කින් නගී අවම ගාස්තුව රුපියල් 27යි. ත්‍රිරෝද රත ගාස්තුව රුපියල් 90කින් පාන් මිල රුපියල් 30කින් ඉහළ නැගලා තියෙනවා කියලා තමයි දිවයින මෙහා සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම අද සිට සතියක් රට පුරා හර්තාල් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව තීරණය කරලා තියෙනවලු. අද සිට ලබන 28 දක්වා සතියේ කාලයක් පුරාවට දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කරලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට යමු. ලංකාදීපයේ තොරතුරු වාර්තා වෙනවා මේහා සම්බන්ධ කාරණා කිහිපයක්. බස් ගාස්තු ඉහළට අඩුම ගණන රුපියල් 27යි කියලා තමයි ලංකාදීපේ ඒ ගැන තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට දිනමිනට ගියොත් දිනමිනෙත් තොරතුරු කිහිපයක් තියෙනවා මේහා සම්බන්ධව කතා කරන්න. ඒ තමයි ඉන්ධන මිල වැඩි කලත් තෙල් සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 327ක් පාඩුවිලු. දැන් මේ ඉන්ධන මිල ගණන් මහ පරිමාණයෙන් වැඩි කලත් තවමත් තෙල් සංස්ථාව රුපියල් මිලියන 327ක් පාඩුයි කියලා තමයි නව khනිජ තෙල් අමාත්‍යවරයා බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. ඒ ගැනත් අද තොරතුරු තියෙනවා දිනමිනේ. ඊළඟට අපි ගියොත් මේ තියෙන දැන් මේ භාණ්ඩ මිල ඉහළ යාමට අමතරව පෝලිං වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජනතා පෝලිං ඉක්මනින් අවසන් කරනවා කියලා අගමැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. රටක් ලෙස එක්ව කටයුතු කළ යුතු මොහොතක් අගමැති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියලා තියෙනවා. පැය 24න් විසඳුමක් නොලැබුණත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කරලා තියෙනවා. රටක් ලෙස එක්ව කටයුතු කළ යුතු මොහොතක් කියලා තමයි අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සඳහන් කළේ. කොහොමුණත් මේ භාණ්ඩ මිල වැඩි වුණත් ඇතැම් වෙලාවට පෝලිං වල ඉන්න එක දැඩි පීඩනයක් බවට පත් වෙලා තියෙනවා. ජනතාව පෝලිං වල ඉන්න කාලය පෝලිං ඉක්මනින් අවසන් කරනවා කියලා තමයි අගමැතිතුමා ඊයේ අවධාරණය කළේ. ඊළඟට අපි දිනමිනෙන් තවත් තොරතුරු කිහිපයක් උපුටා ගන්නවා. මේ පවතින ආර්ථික අර්බුදයට යම් හෝ ආශ්වාසයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම නැත්නම් IMF එකෙන් ලැබෙන සහයෝගයත් එක්ක ආර්ථික තත්ත්වයේ පාලනයට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග IMF ඇගීමට ලක් වෙලා තියෙනවා කියලා දිනමින පුවත්පත මෙහා සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා කරනවා. මේ පවතින මේ වෙන විට ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යවරයා මහ බැංකුව අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු දූත පිරිසක් ගිහිල්ලා ඉන්නවා. ඉතින් මේ සාකච්ඡා මේ වෙනකොට සාර්ථක මට්ටමක තියෙනවා කියලා ඒ වාර්තා වෙන්නේ. ආර්ථික තත්ත්වයේ පාලනයට මුදල් අමාත්‍යාංශය ගෙන තියෙන ක්‍රියාමාර්ග IMF ඇගීමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට දක්වන සහයෝගයට IMF එකෙන් ඉන්දියාවට තුති කියලා තොරතුරුකුත් තියෙනවා. වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉන්දියාවට සිය ප්‍රසාදය පළ කරලා තියෙනවා කියලා තොරතුරක් අද වාර්තා කරලා තියෙනවා. හොඳයි අපි පුවත්පත් තොරතුරු අතර අවධානය යොමු කරන්නේ තවත් ජන ජීවිතයට වඩා බලපාන කාරණයක් පිළිබඳව. ඒ තමයි මේ ඖෂධ හිඟයක් පිළිබඳව මේ දවස්වල කතා බහට ලක් වෙනවා. ඉදිරි මාස 3 තුල සැලකිය යුතු ඖෂධ සංඛ්‍යාවක් හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. නමුත් මේ තත්ත්වය කළමනාකරණය කරන්න කැපවීමෙන් යුතුව කටයුතු කරනවා කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කරේ. ලංකාදීප පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙනවා. LC ප්‍රමාදයෙන් ඉදිරියේ බේත් හිඟයක් ඇති වෙන්න පුළුවන්. නමුත් තත්ත්වය කළමනාකරණය කරගන්න කටයුතු කරනවා කියලා ලංකාදීප පුවත්පතේත් මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ දක්වලා තියෙනවා. ඩොලර් මිලියන 200ක ඖෂධ හා වෛද්‍ය උපකරණ ඉන්දියා ආධාර වලින් ගන්නවා කියලා තොරතුර ඒ හා සම්බන්ධ ප්‍රකාශයෙන් උපුටා දක්වමින් දිනමින පුවත්පතත් අද මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා. මේ තත්ත්වය කෙසේ හෝ විසඳා ගන්න ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් එහෙම නැත්නම් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අසල්වැසි රටවලින් මේ ලබාගෙන මේ ඉන්ධන මේ විශේෂයෙන්ම මේ ඖෂධ වර්ග ලබාගෙන
අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. ඊළඟට අපි ගියොත් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ තොරතුරු කිහිපයකුත් පුවත්පත්වල වාර්තා වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හිටපු නීතිපති සතු තොරතුරු පොලිසියට ඉදිරිපත් කළ යුතුයි කියලා ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහත්මයා සඳහන් කරලා තියෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් යයි සනාත කිරීමට හිටපු නීතිපති දප්පුළු දඩිවේරා මහතා සතු ඇති තොරතුරු පොලිසියට ඉදිරිපත් කළ යුතු ඇතැයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහත්මයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඒ හා සම්බන්ධ තොරතුරු වාර්තා වෙද්දී පාස්කු ඉරිදුන ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වගකිය යුතුයි කියලා ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහත්මයා කියලා තියෙනවා. පාස්කු ඉරිදින ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා වගකිය යුතුයි කියලා සඳහන් කරන්නේ. ඉතින් බුද්ධි තොරතුරු 90 ගාණක් ඇවිල්ලා තියෙද්දිත් ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වීම සම්බන්ධයෙන් තමයි මේ කාරණා හෙළි වෙන්නේ. ඒ ගැන අද තවත් පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පත කියනවා පාස්කු ප්‍රහාරයට වක්කිය උත්තා හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කියලා. ඊළඟට අපි යනවා තවත් තොරතුරු කිහිපයකට මේ දිනමින මුල් පිටුවේ වාර්තා වෙන තොරතුරු කිහිපයක්. සරත් වීරසේකර සහරාන්ගේ වාහනේ පාවිච්චි කරනවා කියා ආරංචියක් පැතිරෙනවා කියලා හරින් ප්‍රනාන්දු මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ ගැන දිනමින වාර්තා කරනවා මුල් පිටුවේම සරත් වීරසේකර සහරාන්ගේ වාහනේ පාවිච්චි කරනවා කියලා මාධ්‍ය නිවේදනයක් තියෙනවා කියලා. මේකට ඒ වෙලාවෙම පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වුවා හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා. ඔහු කිව්වේ සහරාන්ගේ වාහනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක රාජසන්තක කරලා මේ වෙනකොට පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දීලා තියෙනවා කියලා. ඒ වෙලාවේ මේකට උත්තරේ මේ විදිහට හම්බුණා. ඊළඟට අපි තවත් තොරතුරු කිහිපයකට ගියොත් විධායකයා අහෝසි නොකර සිල්ලර විසඳුම් වැඩක් නැහැ. මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය තමයි මේ පවතින තත්ත්වයට එකම විසඳුම අහෝසි කිරීම කියන එක තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ. ඊට පස්සේ අපි ගියොත් එහා සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයකට ගියොත් ඒ තමයි මේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය අඩු වෙලා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්නු කුමාර දිසානායක මහත්මයා කියනවා. ඊට පස්සේ අපි ගියොත් තවත් තොරතුරකට විධායක ජනාධිපතිකමේ අහෝසි කරන යෝජනාවට අපිත් එකඟයි කියලා මේ සුමන්දිරන් මහත්මයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන ප්‍රකාශයත් අද දිනමින මුල් පිටුවේදීම වාර්තා කරලා තියෙනවා. ඊළඟට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය අසුන්ගත තොරතුරු ඊයේ මේ වෙනකොට ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීන වෙලා ඉන්නවා මන්ත්‍රීවරු කණ්ඩායමක්. ඔවුන් ඊයේ විපක්ෂය අසුන්ගත තොරතුරු තමයි දිනමින මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ මුල් පිටුවේම. ඊළඟට අපි ගියොත් මව්බිම් පුවත්පතට මව්බිම් පුවත්පතේනොත් අද තොරතුරු කිහිපයක් අපි පුවත්පත් තොරතුරු අතරට උපුටා ගන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට යෑම දේශපාලන දිවිනසා ගැනීමක් කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියනවා. එහා සම්බන්ධයෙන් කතා කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු වලින් සුරේන් රාගවන් මහත්මයා ඉවත් කරලා තියෙනවා කියලාත් අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙනවා. හු රාජ්‍ය අමාත්‍යාංශයක් බාරගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ තින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු වලින් ඔහු මේ අමාත්‍යාංශයේ බාර ගැනීමත් එක්ක ඉවත් කරලා තියෙනවා. ඊළඟට අපි දැක්කා විරෝධතා අතරවාරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලංගම් බස් වලට බාධා කරලා තියෙනවා. ලංගම් බස් වලට බාධා කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රවාහන අමාත්‍ය දිලුම් මමුණුගොම් මහත්මයා කියන ප්‍රකාශයකුත් අද මව්බිම් පුවත්පත මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. මේ විදිහට මේ ප්‍රවාහන සේවයට ඉතින් ජනතාව පීඩාවට පත් කරලා ජනතාව විරෝධතා පැවැත්වීම ගැන ප්‍රශ්නකුත් තියෙනවා. ඊළඟට අපි තවත් තොරතුරු කිහිපයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි මේ අද පුවත්පතේ වාර්තා වෙන විශේෂයෙන්ම මේ පාසල් ළමයින් ප්‍රවාහනයේ අදට නවතී කියලා තොරතුරුකුත් වාර්තා කරලා තියෙනවා. මේ ඉන්ධන හිඟයත් එක්ක පාසල් ළමුන් ප්‍රවාහනයේ අදට නවතී කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වා අද පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමෙන් වැළකී සිටීමේ එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සේවක සංගමය සඳහන් කරලා තියෙනවා. ඒ අතරවාරයේදී තවත් තොරතුරු කිහිපයක් අපි අතුල් පිටුවකින් උපුටා ගත්තා. ශ්‍රී ලංකන් 2022 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 1.7ක ලාභයක් ලබලා තියෙනවලු. දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ඇරෙට තමයි සඳහන් කරන්නේ. නමුත් ශ්‍රී ලංකන් සමාගම 2022 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 1.7ක ලාභයක් ලබලා තියෙනවලු. ඒ වගේම මේ දුප්පත් වීමේ නිර්ණායක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙන එක ටිකක් ගාන ඇහුවම ටිකක් පුදුම හිතෙනවා. දුප්පත් නොවී සිටීමට පුද්ගලයෙකුට මාසකට රුපියල් 5972ක් ඇති කියලා තමයි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළේ. මේ වාර්තාව 2022 පෙබරවාරි මාසයේ සඳහා නිකුත් කර ඇති අතර එම සටහනට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හේවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසකට රුපියල් 5972ක මුදලක් ප්‍රමාණවත් ඇති බව දැක්වෙනවා. ඉතින් ඒක පෙබරවාරි මාසේ දැන් මේ වෙනකොට 5972ක් ඇද්ද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපි ගියොත් අද පුවත්පතේ පස්සේ කාටුන් හා කවි කිහිපයක් බලන්න යනවා පුවත්පත් තොරතුරු අවසන් කරන්න. අපි යනවා මුලින්ම ලංකාදීපයට. ලංකාදීපේ තියෙනවා පංකජ රුවින්දගේ සරදම් කාටුනේ.
ඩයනටත් ඇමතිකමක් ලැබුණා. එහෙනම් ගංජා ඩොලර් කරයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ගංජා වගාව නීතියෙන් තහනම් නොකර ඒවා අපනයනය කරන්න පියවර ගන්න කියලා ඇය සඳහන් කරලා තිබ පාර්ලිමේන්තුවේත් එක්ක තමයි මේ කාටුනේ ලියවිලා තියෙන්නේ. ඊළඟට අපි ගියොත් මව්බිම් පුවත්පතට මව්බිම් පුවත්පතේ තියෙනවා එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල කාටුනේ. දැන් මාස් දාන්න එපා කියලා ආණ්ඩුවෙන් කියනවා. එහෙනම් ඉතින් හරියටම මාස් දායි. ආණ්ඩුවෙන් දාන්න කිව්වොත් නිකටනේ දාන්නේ. ආණ්ඩුවෙන් දාන්න කිව්වහම හරියට දාන්නේ නැහැ. දැන් දාන්න එපා කිව්වහම හරියට දායි කියලා තමයි මරිසිපාල කාටුනෙන් කියන්නේ. ඊළඟට දිනමිනට ගියොත් දිනමින කාටුනේ අපි බලමු අද මොකක් ගැනද ලියවිලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ දිනමින කාටුනේ ගැන අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු මේ කතාබහ. අලුත් කැබිනට් එකේ බන්දුල මහත්මයා නෑ බං. කොහෙද? එයාට වැඩක් කරන්න දුන්නේ කාටුන් කාරයෝ. බන්දුල ගුණවර්ධන මහත්මයා තමයි ටිකක් වැඩිපුරම කාටුන් අඳින්නේ. ඒ ගැන තමයි මේ කාටුන් කියන්නේ. ඊළඟට අපි යනවා දිවයිනට. දිවයිනේ තියෙනවා ෆේස්බුක් ජයරත්න වික්‍රමසිංහගේ පොලිස් වෙඩිපහරින් රඹුක්කන උද්ඝෝෂණයේ අයෙක් මැරිලා. අලුත් පොලිස් ඇමති මරණයකින්ම වැඩ ආරම්භලා වගේ කියලා තමයි කියන්නේ. වෙලාව බලලා තවත් කවියක් තියෙනවා අපි ඒ ගැන බලමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇලෙක්සා හරහා SLT මොබිටෙල් හෝම් සේවාවන් මැනේජ් කරගන්න. හොඳයි අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට ඕකයි තත්ත්වයේ දිවයිනෙන් තෝරාගත්තේ. කංචන විජේසේකර ඇමති දිවුරලා ඉන්ධන සිපෙට් කෝවේ මිලත් වැඩි කළා. දැන් බනිනවා ජනයා ඔහුට ඔරවලා යන්තම් මිදී ලොකුගේ ගෙදර සැනසීලා කියලා තමයි ඕකයි තත්ත්වය හත කවියෙන් කියන්නේ. ඒ තොරතුරත් එක්ක අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයිබෝන්.